හරි අපි සාකච්ඡා කරන ඉදී ඇමයිනෝ අම්ල හඳුනා ගැනීමේ නින්හයිඩ්‍රින් පරීක්ෂාව ගැන. අපි කිව්වා ඇමයිනෝ අම්ල ද්‍රාවණයකට නින්හයිඩ්‍රින් එතනෝල් වල දිය කරපු නින්හයිඩ්‍රින් දාලා ඒක කහ පාටයි. ඒක ජල තාපකයකදී තියලා රත් කරනකොට නිල් රතු හෝ දම් පැහැයක් ලැබෙනවා නම් අපි කියන එතකොට ඇමයිනෝ අම්ල තියෙනවා කියලා. ඇමයිනෝ අම්ල වල තියෙන සාන්ද්‍රණය හඳුනා ගන්න මේ ලැබෙන දම් පහති ද්‍රාවණය කලරිමීටරයක් භාවිත කරලා ඒ කියන්නේ ඒ ද්‍රාවණයේ තීව්‍රතාවය නිර්ණය කිරීමේ උපකරණයක් කලරිමීටර කියලා අපි කියනවා. ඒක භාවිත කරලා කොච්චර සාන්ද්‍රණයක් තියෙනවද කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. ඔයගලන්ට ඒක අවශ්‍ය නැහැ. ඔයගලන්ට ඇමයිනෝ අම්ලයකට එතනෝල් වල දිය කරපු නින්හයිඩ්‍රින් දාලා ඒක දම් පහයක් ගේනවා. එතකොට ඇමයිනෝ අම්ල තියෙනවා කියලා හඳුනා ගන්න. ඒ ටික දැනගත්තා නම් ඔයගලන්ට ඇති. දැන් ලියා ගමු ඇමයිනෝ අම්ල හඳුනා ගැනීම යටතේ නින්හයිඩ්‍රින් පරීක්ෂාව ඒක යටතේ අපි ලියා ගමු ඇමයිනෝ අම්ල ද්‍රාවණයකට එතනෝල් වල ද්‍රාවණය කරන ලද නැත්නම් දිය කරන ලද නින්හයිඩ්‍රින් වරහන් තෙල් ලියා ගන්න කහ පාට කියලා. කහ පාටයි ඒක. නින්හයිඩ්‍රින් ද්‍රාවණයෙන් සමාන ප්‍රමාණයක් යොදා නින්හයිඩ්‍රින් ද්‍රාවණයෙන් සමාන ප්‍රමාණයක් යොදා රත් කිරීමේදී නිල් රතු පැහැයක් අරන් යොදා ගන්න දම් පාට කියන නිල් රතු පැහැයක් ලබා දෙන්නේ නම් අදාළ ද්‍රාවණයේ ඇමයිනෝ අම්ල ඇති බව නිගමනය කළ හැක. අපි යටතේ අපි මේක ඇඳගමු. මේක තමයි ඔයගලන්ට හම්බෙලා තියෙන නියැදිය. නැත්නම් අපි ඔයගොල්ලෝ ගන්න භාෂාවෙන් කියන අපි සාම්පල් එක කියලා කියන්නේ. ඒකට අපි දානවා මේ රීජෙන්ට් එක. නින්හයිඩ් එතනෝල් වල ද්‍රාවණය කරපු නින්හයිඩ්‍රින් දාලා ඒක රත් කිරීමේදී නිල් රතු දම් පැහැයක් හම්බ වෙනවා නම් කියනවා මේ නියැදියේ සාම්පල් එකේ ඇමයිනෝ අම්ල තියෙනවා කියලා. මේකදී ඇමයිනෝ අම්ලය බොහෝ විට අවර්ණයි. අවර්ණ හොලා සුදු පාටක් වගේ තියෙන පුළුවන්. නින්හයිඩ්‍රින් ද්‍රාවණය කහ පාටයි. එතකොට අවර්ණ ද්‍රාවණයක කහ පාටයක් ගිහලා මෙතන ලා කහ පාටක් වගේ තියෙන රත් කරන පෙර ආදුව රත් කරාට පස්සේ ඒක දම් පැහැයක් බවට හැරෙනවා. මේක අපි අඳගමු. ඇඳගෙන ඔයාලා මතක ඇතුව මේ අදාළ වර්ණයන් ඔයාලගේ පොතේ වර්ණයෙන්ම පාට කරගන්න. ඒක වැදගත් උනට අපෝ එක්සෑම් එකේදී මතක් කරනකොට මේක තිබුණේ එහෙමයි මේ පාටත් එක්කම මතක තියාගන්න ලේසි. නින්හයිඩ්‍රින් පරීක්ෂාව. හරි.
මේකදී අතරම වෙන්නේ ඇමයිනෝ අම්ලයේ තියෙන ඇමයිනෝ කාණ්ඩය අපි නින්හයිටින් සංයෝගය වලට මතක නම් අර කලින් වල පෙන්නෝකට නින්හයිටින් අණුවක් මේකෙදි වෙන්නේ මේ නින්හයිටින් අණුවක් ඇමයිනෝ අම්ල අණුවක තියෙන ඇමයිනෝ කාණ්ඩයේ ඇති මෙන්න මේ හයිඩ්‍රජන් එක එක්ක හොයලා මෙන්න මෙතනින් ජලාණු දෙකක් ඉවත් කරලා ජලාණු දෙක ඉවත් වෙනවා ඊට පස්සේ ඒක නයිට්‍රජන් සමග සම්බන්ධ වෙනවා ඉන්නේ ප්‍රතික්‍රියාවේ හැදෙන ඵලය තමයි නිල් පාට වෙන්නේ ඒක මෙච්චර සංකීර්ණ ඔයගොල්ලෝ දැනගන්න අවශ්‍යතාවයක් නැහැ ඔයගොල්ලෝ ඒකට මෙහෙම ලියාගමු එම් පරීක්ෂණය සිදු කිරීමේදී නින්හයිඩ්රින් ඇමයිනෝ අම්ලයේ ඇති ඇමයිනෝ කාණ්ඩය සමග ප්‍රතික්‍රියා කර නිල් පැහැති ඵලයක් ලබා දී. ඒ තමයි අවසානයේ අපිට අර නිල් දම් පැහැති පාටක් අවසානයේදී ලැබෙන්නේ. හරි. අපි කතා කරේ ඇමයිනෝ අම්ල හඳුනා ගැනීම ගැන. දැන් අපේ ඊගාව පරීක්ෂණය ප්‍රෝටීන් හඳුනා ගැනීම. ප්‍රෝටීන් හඳුනා ගැනීම යටතේ අපි පරීක්ෂණ තුනක් ගැන කතා කරනවා. පළවෙනි එක තමයි වයියුරට් පරීක්ෂාව. වයියුරට් ටෙස්ට් කියලා කියනවා. මේකත් බොහොම සරල පරීක්ෂණයක්. මේකෙදි කරන්නේ ප්‍රෝටීන් ද්‍රාවණයක් යයි සැක කරන ඒ සාම්පල් එකට අපේ නියදියට වයියුරට් ද්‍රාවණයෙන් ස්වල්පයක් මේකට එකතු කරලා මේක හොඳින් හොලවනවා. පරිස්සමෙන් ප්‍රමාණයකට මේක හොලවනවා. හොලවනකොට මේකෙදි කලින් එකේ වගේදීම නම් පැහැති ද්‍රාවණයක් ලැබෙනවා නම්
දම් පැහැති ද්‍රාවණයක් ලැබෙනවා නම් අපි කියනවා එම නියදියේ ප්‍රෝටීන තියෙනවා කියලා. ප්‍රෝටීන ද්‍රාවණය. මේකේ වයුරට් ගත්තාම වයුරට් කියන්නේ වයුරට් ද්‍රාවණය කියන්නේ කොපර් සල්ෆේට් සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මිශ්‍රණය. කොපර් සල්ෆේට් සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මිශ්‍රණය. ඔයාලට කොපර් සල්ෆේට් ද්‍රාවණයක් සාමාන්‍යයෙන් මොකද දෙයක් නෙවෙයි බොහොම ලා නිල් පාටක් තියෙන්නේ. ලා නිල් පාට ද්‍රාවණයක් කොපර් සල්ෆේට් සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙන වයුරට් ද්‍රාවණය. එයින් ටිකක් ප්‍රෝටීන් ද්‍රාවණයකට දාලා සෙලෙව්වට පස්සේ අපිට නම් පැහැදිලි ද්‍රාවණයක් හම්බ වෙනවා නම් අපි කියනවා මේ අදාළ ද්‍රාවණයේ ප්‍රෝටීන් තියෙනවා කියලා. ප්‍රෝටීන් ද්‍රාවණයක් ඔයගලන්ට හදාගන්න පහසුයි. විස්තරයක් ගන්න. කහමදිය අයින් කරන්න. මදිය ටික අරගෙන වතුර ටිකක් දාලා හොඳට රෝලා හන්දේ ඔය ගහලා ගත්තා නම් ඔය උගට් එක හදනකොට ගන්න. නැත්තම් ප්‍රෝටීන් ද්‍රාවණයක් පහසුවෙන් හදාගන්න පුළුවන්. හරි මේක ලියාගමු ප්‍රෝටීන් හඳුනා ගැනීම යටතේ පළවෙනි එක වයුරට් පරීක්ෂාව. වයුරට් පරීක්ෂාව. අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා වයුරට් ටෙස්ට් B I U R E T ටෙස්ට් T E S T. ඒකෙන්ද අපි ලියාගමු ප්‍රෝටීන ද්‍රාවණයකට වයුරට් ද්‍රාවණයෙන් වරාණතු ලියා ගන්න කොපර් සල්ෆේට් කියන්නේ CuSO4 කොපර් සල්ෆේට් plus sodium hydroxide. කොපර් සල්ෆේට් සහ sodium hydroxide ද්‍රාවණයෙන් ස්වල්පයක් දමා සෙලවීමේදී දම් පැහැති ද්‍රාවණයක් ලැබේ නම් අදාළ ද්‍රාවණයේ ප්‍රෝටීන් නැති බව නිගමනය කෙරේ. මේක අද ගන්න. මේකත් කලින් වගේම ඔයගොල්ලෝ ඒ නියමිත පාටින් මේක පාට කරගන්න. මතක තියාගන්න පාඩුවේ. පොඩි ද්‍රාවණයක් අරගෙන වයු ද්‍රාවණ ටිකක් දානවා. සොලවනවා. දම් පැහැති ද්‍රාවණයක් ලැබෙනවා. ප්‍රෝටීන් හඳුනා ගැනීමේ දෙවෙනි පරීක්ෂණය මේක අද ගන්න තියවලු. ප්‍රෝටීන් හඳුනා ගැනීමේ දෙවෙනි පරීක්ෂණය
मिलन परीक्षा परीक्षा मिलन मिलन टेस्ट मिलन ගේ පරීක්ෂාව මිලන් කියන ආදී තමයි මේක හොයාගෙන තියෙන්නේ මිලන් පරීක්ෂාව මේකත් බොහොම සරල පරීක්ෂණයක් මේකෙදිත් කරන්නේ ප්‍රෝටීන ද්‍රාවණයක් ගත්තා ජලීය කියන්නේ මෙතන වරන් ඇතුලේ ඒක විතර දාන එක්වස් කියන වචනේ කෙටි කරලා ජලීය කියන අදහසෙන් මේකට අපි එකතු කරනවා මිලන් ද්‍රාවණයේ ස්වල්පයක් මිලන් ද්‍රාවණය කියන්නේ नाइट्रिक सह मर्करी रसदिय එකතු වෙලා හැදුණු ද්‍රාවණයක්. ප්‍රෝටීන ද්‍රාවණයකට මිලන් ද්‍රාවණයෙන් ස්වල්පයක් දාලා මේක ක්‍රමානුකූලව සෙමින් රත් කරනවා. සෙමින් රත් කරනවා. එහෙම සෙමින් රත් කරනකොට රතු දුඹුරු පැහැති අවක්ෂේපයක් රතු දුඹුරු පැහැති අවක්ෂේපයක් ලැබෙනවා නම් අපි කියනවා දාල ද්‍රාවණයේ ප්‍රෝටීන තියෙනවා කියලා. මිලන් ද්‍රාවණය දාලා සෙමින් රත් කරනකොට රතු දුඹුරු පැහැති අවක්ෂේපයක් සමහර ලාට ප්‍රෝටීන හෝ මිලන් ද්‍රාවණය ප්‍රමාණවත් අයුරින් නොලැබුණොත් මේ ටෙස්ට් එක කරන්න ප්‍රමාණයක් අපි ඒකට ප්‍රතිඵල නොතිබුණොත් තමයි මේක අවක්ෂේප වීමට පෙර ආතුව ද්‍රාවණයක් විදිහට ලැබෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ප්‍රෝටීන සහ මිලන් ද්‍රාවණය මේ දෙකම විතරක් තියෙනවා නම් ඒක අවසානයේ අවක්ෂේපයක් බවට පත් වෙනවා. මේක ලියාගමු මිලන් පරීක්ෂාව ප්‍රෝටීන ගණනාකරන මේ දෙවෙනි පරීක්ෂාව මිලන් පරීක්ෂාව මිලන් ටෙස්ට් ප්‍රෝටීන ද්‍රාවණයකට මිලන් ද්‍රාවණයෙන් ස්වල්පයක් දමා ක්‍රමානුකූලව සෙමින් රත් කිරීමේදී රතු දුඹුරු පැහැති
ද්‍රාවණයක් හෝ අවක්ෂේපයක් ලැබේ නම් අදාළ ද්‍රාවණයේ ප්‍රෝටීන ඇති බව නිගමනය කෙරේ. ඇත්තට මිලන් පරීක්ෂාවේදී වෙන්නේ ෆීනෝල් කාණ්ඩ ඇති. ෆීනෝල් අපි කිව්වා ෆීනෝල් කාණ්ඩ ඇති ප්‍රෝටීන විතරයි මිලන් පරීක්ෂාවේදී හඳුනා ගන්න පුළුවන්. මේ විදිහට අවක්ෂේපයක් දෙන්නේ ෆීනෝල් සහිත ප්‍රෝටීන පමණයි. ඒක නිසා හැම වෙලාවෙම මිලන් පරීක්ෂාව කරන්න කලින් අපි කරන්නේ බයෝරට් පරීක්ෂාව කරනවා. බයෝරට් පරීක්ෂාව කරලා අපි හඳුනා ගන්නවා හරි ප්‍රෝටීනයක් තියෙනවා කියලා. ඒ ප්‍රෝටීනේ මේ විදිහට ඇරෝමැටික් සංයෝග කැලලක් තියෙනවාද? මේ ෆීනෝල් කියන අපි කිව්වා මේවට ඇරෝමැටික් කියලා අපි මුලින් ඉගෙන ගත්තා. ඇරෝමැටික්ද නැද්ද කියන එක හොයාගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් දෙවෙනි අවස්ථාවේදී මිලන් පරීක්ෂාවෙන් බයෝරට් සහ මිලන් පරීක්ෂාව එකට බොහෝ යාට ගොඩක් ලාට එකට භාවිතා කරන මුලින් බයෝරට් කරා ඊට පස්සේ මිලන් එක කරලා මේක ඇරෝමැටික්ද නැද්ද කියලා මේ ප්‍රෝටීනේ හඳුනා ගන්නවා. මේක තව ලියාගමු. මිලන් පරීක්ෂාව ඇරෝමැටික් පීනෝල් සහිත අනෙකුත් සංයෝග සමගයි. ඒ පීනෝල් එක තියෙන ඕනම සංයෝගයක් එක්ක මිලන් පරීක්ෂාව කරාම මේ විදිහට දෙනවා. ඒකෙන් අපි මුලින් කරන්නේ ප්‍රෝටීන බව හඳුනගෙන ඒකේ මේ ඇරෝමැටික් කාණ්ඩ තියෙන එක හඳුනා ගන්න තමයි මිලන් පරීක්ෂාව කරන්නේ. ඇරෝමැටික් පීනෝල් සහිත අනෙකුත් සංයෝග සමග සමාන ප්‍රතිඵල ගෙන දෙන බැවින් පළමුව බයෝරට් පරීක්ෂාව මගින් ප්‍රෝටීන ඇති බව හඳුනාගෙන දෙවනුව මිලන් පරීක්ෂාව මගින් එහි ඇරෝමැටික් කාණ්ඩ ඇති හෝ නැති බව නිගමනය කරයි. බයෝරට් පරීක්ෂාවේ ප්‍රෝටීන ඇති වෙන බව ගත්තා. ඇරෝමැටික්ද නැද්ද කියන ආර්දාමී ඇරෝමැටික් කාණ්ඩ තියෙනවද නැද්ද කියන කම කරන්න මිලන් පරීක්ෂාව කරා. හරි. අපේ ඊළඟ ටෙස්ට් එක මිලන් පරීක්ෂාවෙන් පස්සේ අපි සැන්තෝප්‍රෝටීන් පරීක්ෂාව.
සන්තු ප්‍රෝටීන පරීක්ෂාව. මේකදී අපි කරන්නේ ප්‍රෝටීන ද්‍රාවණයක් ගත්තා. මේකට එකතු කරනවා සාන්ද්‍ර නයිට්‍රික් මුලික. සාන්ද්‍ර නයිට්‍රික් එකතු කරනවා. සාන්ද්‍ර නයිට්‍රික් එකතු කළා අපි මේක සුළු වේලාවක් රත් කරනවා. අපි රත් කරන බව හඳුන්වන්න. එහෙම සලකුණු දාන්න පුළුවන් තමයි. එයාලා රත් කිරීම කියලා. රත් කරාම අපිට මෙතනදී මුලින් ලැබෙනවා කහ පාට ද්‍රාවණය. මුලින් ලැබෙන අපිට මේ රත් කරාම කහ පාට ද්‍රාවණය. ඒකේ රස ටිකක් සිසිල් වෙන්න තියලා අපි කරන්නේ මේකට නැවතත් එකතු කරනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. මුලික අම්ලයක් එකතු කරා නයිට්‍රික් අම්ලය එකතු කරා රත් කරලා ඒකට හම්බුණා කහ පාට ද්‍රාවණය. ඒක සිසිල් වෙන්න තියලා අපි වාෂ්පය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරනවා. එතකොට මේක තැඹිලි පාට ද්‍රාවණයක් බවට පත් වෙනවා. තැඹිලි පාට. තැඹිලි පාට ද්‍රාවණයක් බවට පත් වෙනවා නම් අපි කියනවා අදාළ ද්‍රාවණයේ ප්‍රෝටීන් තියෙනවා කියලා. සන්ත ප්‍රෝටීන පරීක්ෂාව. ඉතින් අම්ලයක් දාලා රත් කරා. නයිට්‍රික් දාලා රත් කරා. කහ පාට ද්‍රාවණයක් ආවා. ඒක සිසිල් කරලා වාෂ්පය දානවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දානවා. එතකොට තැඹිලි පාට බවට පත් වෙනවා. අපි කියනවා ප්‍රෝටීන තියෙනවා අදාළ ද්‍රාවණය. අපි කතාව ලියාගමු සන්ත ප්‍රෝටීන පරීක්ෂාවකදී. ප්‍රෝටීන ද්‍රාවණයකට එකට අපි ලියාගමු ප්‍රෝටීන ද්‍රාවණයකට සාන්ද්‍ර නයිට්‍රික් අම්ලයෙන් ස්වල්පයක් දමා සෙමින් රත් කිරීමේදී කහ පාට ද්‍රාවණයක් ලැබී ඉන් අනතුරුව සිසිල් කර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය ස්වල්පයක් එකතු කිරීමේදී තැඹිලි පැහැති ද්‍රාවණයක් ලැබේ නම් අදාළ ද්‍රාවණයේ
අදාළ ද්‍රාවණයේ ප්‍රෝටීන ඇති බව නිගමනය කෙරේ. ප්‍රෝටීන ඇති බව නිගමනය කෙරේ. ඇත්තටම සැන්තෝප්‍රෝටීන පරීක්ෂාවත් අපි කරන්නේ ඇරෝමැටික සංයෝග සහිත ප්‍රෝටීන හඳුනා ගැනීම. අපි කලින් කිව්වා මිලන් පරීක්ෂාවෙත් අපි පීනෝල් කාණ්ඩ සහිත ප්‍රෝටීන හඳුනා ගැනීමට භාවිත කරනවා. දැන් සැන්තෝප්‍රෝටීන පරීක්ෂාවෙත් අපි කරන්නේ ඇරෝමැටික, ඒ කියන්නේ පීනෝල් හැර විශේෂයෙන් අපි කිව්වේ ෆීනයිල් ඇලනින් කියලා අපි වලින් ඊයේදී කතා කරා. ෆීනයිල් ඇලනින් ගැන NH2C පිළිවෙත වලට දෙන්නේ. ෆීනයිල් ඇලනින් ගැන අපි කතා කරන්නේ සැන්තෝප්‍රෝටීන පරීක්ෂාවේදී මෙන්න ෆීනයිල් ඇලනින් හැර මොකද මෙන්න මෙතන මේ බෙන්සීන් එක මෙන්න මේ වන්දනය එතන CH2 කාණ්ඩයට බෙන්සීන් කාණ්ඩය වෙන්න තියෙන මේ බන්ධනය ඉතා සවිමත් හින්දා මේක ගොඩක් ස්ථායී හින්දා මේක මේ පරීක්ෂාවට ප්‍රතික්‍රියා කරන්නේ නැහැ, මේක විතර දෙන්නේ නැහැ. ඒකින්ද මෙන්න මේ ෆීනයිල් ඇලනින් හැර අනිකුත් ඇරෝමැටික සංයෝග තියෙන ප්‍රෝටීන හඳුනා ගැනීමට අපිට සැන්තෝප්‍රෝටීන පරීක්ෂාව පාවිච්චි කරන්න පුළුවන්. අපි ඒක ලියාගමු යටින්. ෆීනයිල් ඇලනින් හැර වරහන් ඇතුළේ අපි ලියාගන්න මේක අපි සාකච්ඡා කරා ඇමයිනෝ අම්ලයක කියලා. ෆීනයිල් ඇලනින් ගැන කතා කරා ඇමයිනෝ අම්ලයක. ෆීනයිල් ඇලනින් හැර අනෙකුත් ඇරෝමැටික කාණ්ඩ සහිත ප්‍රෝටීන හඳුනා ගැනීමට සැන්තෝප්‍රෝටීන පරීක්ෂාව භාවිතා කෙරේ. ඒ කියන්නේ ඇරෝමැටික නොවන ප්‍රෝටීන හඳුනා ගැනීමට මේක පාවිච්චි කරන්න බෑ. ඒකත් අපි යටින් ලියාගමු. ඒ අනුව ඇරෝමැටික නොවන කාණ්ඩ සහිත ප්‍රෝටීන හඳුනා ගැනීමට සැන්තෝප්‍රෝටීන පරීක්ෂාව භාවිතා කළ නොහැක. සැන්තෝප්‍රෝටීන පරීක්ෂාව භාවිතා කළ නොහැක. හරිලා ඔය ටික තමයි අපිට ප්‍රෝටීන හඳුනා ගැනීමේ පරීක්ෂණ යටතේ අපි කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා ප්‍රෝටීන වල අපි වැදගත්කම ජීවීන්ට සහ
ඉතින් අපේ ජීවිතේට කර්මාන්ත වලට කොහොමද ප්‍රෝටීන වැදගත් වෙන්නේ කියන කතාව දැනගන්න ඕනේ අපි. ප්‍රෝටීන හඳුනා ගැනීම ප්‍රෝටීන වල වැදගත්කම. ප්‍රෝටීන වල වැදගත්කම. ප්‍රෝටීන කිව්වම අපි පොඩි කාලේ ඉඳන් ඉගෙන ගන්න දෙයක් තමයි ශරීරයේ වර්ධනයට අත්‍යවශ්‍ය සංඝටකයක් තමයි ප්‍රෝටීන කියලා කියන්නේ. ඒකට ප්‍රෝටීන මූලික වශයෙන් ගත්තාම ජීවීන්ගේ සෛල ප්ලාස්මය තුළ මේ සත් සෛලයක් කියලා අඳින්නේ කියලා හිතන්න. සෛල ප්ලාස්මය තුළ ඔයාලා සෛලයක් ගත්තාම මේක ඇතුලේ අනෙකුත් ඉන්ද්‍රියකා තියෙනවා. න්‍යෂ්ටියක් තියෙනවා. මයිටොකොන්ඩ්‍රියා තියෙනවා. මේ ගැන කතා කරනවා. දේහ තියෙනවා. මේ විවිධ ඉන්ද්‍රියකා රාශියක් පිළිගන්න. මේවට අවශ්‍ය ඉඩසලසා දෙන්නේ ඇත්තට ප්‍රෝටීන් මේකේ තම්තු විදිහට සෛල ප්ලාස්මයේ පුරා මේ සෛල ප්ලාස්මයට ඇන්කර් කරලා, ඒ කියන්නේ මේකට වටේට ප්‍රෙෂර් එකක් දීලා මේක සෛලයක් විදිහට මේ හැඩේ පවත්වා ගන්න ප්‍රයෝගී වෙන්නේ ඇත්තටම ප්‍රෝටීන්. ඊගා කාරණා තමයි ප්ලාස්ම පටලය ගත්තාම මේ කොටස විශාල කරලා ගිනවා. ප්ලාස්ම පටලය ගත්තාම මේවා ගැන ඉස්සරහට වැඩිපුර කතා කරනවා. මේ අවස්ථාවට විතරක් සාමාන්‍ය වශයෙන් මෙහෙම මේක අඳිනවා. ප්ලාස්ම පටලය ගත්තාම මේ තියෙන්නේ ලිපිඩ අණු. ප්‍රෝටීන් වල පස්සේ අපි ලිපිඩ ගැන සාකච්ඡා කරන ඊගාවට මේ තියෙන්නේ ප්‍රෝටීන් අණු. සෛල ප්ලාස්ම මේ පටලය සෛලේ වටා තියෙන්නේ. එතකොට පිටත තියෙන පරිසරය සහ මේ සෛල ප්ලාස්මයේ තුල තියෙන පරිසරය අතර ද්‍රව්‍ය හුවමාරුව සඳහා එතන විද්‍යාල ගේට් එකක් වගේ. ද්‍රව්‍ය හුවමාරුව සඳහා ගේට් එකක් විදිහට මේ ක්‍රියා කරන්නේ මේ ලිපිඩ අණු වලට මැද වෙලා තියෙන ප්‍රෝටීන්. මොනවදයක් ආවා මේක හරහා තමයි. සෛලය තුලට මෙතනින් පැමිණීම හෝ අනිත් පැත්තට
ඉවත් කිරීම සිදුවන්නේ. ඊට අමතරව විවිධ රසායනික ප්‍රතික්‍රියා උදාහරණයකට ප්‍රෝටීන එන්සයිම් විදිහට ක්‍රියා කරලා යම් ප්‍රතික්‍රියා සිදු කරන්නත් පුළුවන්. මූලික වශයෙන් බාහිර පරිසරය සහ අභ්‍යන්තර පරිසරය අතර ද්‍රව්‍ය හුවමාරු සඳහා ප්ලාස්මා පටලයේ තියෙන ප්‍රෝටීන අණු වැදගත් වෙනවා. අපි ඒක ලියා ගමු. ප්‍රෝටීන වල වැදගත්කම යටතේ පළවෙනි එක ව්‍යුහාත්මක සංඝටක ලෙස. ව්‍යුහාත්මක සංඝටක ලෙස. ව්‍යුහාත්මක සංඝටක ලෙස යටතේ ඒ කියලා දාලා ලියා ගන්න. සෛලප්ලාස්මයේ මේ පවතින මේ තන්තු වලට තන්තු විදිහට පවතින ප්‍රෝටීනේ තමයි ඇක්ටින් කියන ප්‍රෝටීන. විවාදක සංකල්පයක මේ තන්තු ආකාරයෙන් වෙනවා. තන්තු කියලා කියනවා. සෛලප්ලාස්මයේ තුල. මේකත් ඇඳ ගම දුරට ටක් ගාලා මතක් වෙනවා ඇක්ටින් කියවම සෛලප්ලාස්මයේ මේ තන්තු විදිහට තියෙනවා කියනවා. E කියලා දාලා ලියා ගන්න. ප්ලාස්මා පටලයේ ඇති ප්‍රෝටීන අණු සෛලප්ලාස්මය හා බාහිර පරිසරය අතර ද්‍රව්‍ය හුවමාරුව සඳහා වැදගත් වේ. ඊට පස්සේ ව්‍යුහාත්මක සංඝටක යටතේ C කියලා අපි ලියාගමු. කාටිලේජ් අස්ථි හා සම්බන්ධක පටකවල කණ්ඩරා මාංශ පේශි වල මේ අවසානයේ සම්බන්ධ වෙන කොටස් වලට අපි කණ්ඩරා කියලා. කණ්ඩරා කොලජන් සහ ඉලාස්ටින් ප්‍රෝටීන වලින් සෑදී කොලජන් සහ ඉලාස්ටින් ප්‍රෝටීන වලින් සෑදී ඇත. ඊගායක කලින් කිව්වා කෙස් නිය සතුන්ගේ නම් අං කුරුල්ලන්ගේ පිහාටු
මේ වගේ දේවල් හැදලා තියෙන්නේ කෙරටින් කියන ප්‍රෝටීන්. කෙරටින්. නිය කෙස් අං පිහාටු කෙරටින් ප්‍රෝටීනයෙන් සෑදී ඇත. කෙරටින්. ඊට පස්සේ මාංශ පේශීන් වල ක්‍රියාකාරීත්වය නැවෙන කරන දේවල් කරන්න මාංශ පේශීන් වලට අවශ්‍ය ප්‍රත්‍යක්ෂතා ගුණය දීලා තියෙන්නේ. ඇක්ටින් මයොසින් කියන ප්‍රෝටීන් වලින් හැදෙන තියෙන තන්තු. ඇක්ටින් මයොසින් මාංශ පේශී වල ක්‍රියාවලිය මාංශ පේශීන් වල ක්‍රියාකාරීත්වය සඳහා ඇක්ටින් මයොසින් ප්‍රෝටීනේ වැදගත් වේ. ඇක්ටින් මයොසින් ප්‍රෝටීන වැදගත් වේ. ඔයාලට මතක තියාගන්න ලේසි. ඇක්ටින් ඇක්ටිව් වෙන්න අර කරන්න ඇක්ටින් මයොසින් මාංශ පේශීන් වල ඇක්ටින් මේ නමත් එක පොඩ්ඩක් ගලප ගන්න. ඇක්ටින් ඇක්ට් කරන්න මයොසින් මාංශ පේශී වල ගත්තාම ඇක්ටින් මයොසින් තියෙනවා කියලා මාංශ පේශීන් වල ඒක මතක තියාගන්න. ඊට පස්සේ මේ ඉලාස්ටින් කොලජන් කතාව ඉලාස්ටින් කියවම කරන්නේ තේරෙනවනේ ඒක ඇදෙන ගතියක් කියලා. එතකොට මේ මාංශ පේශීන් මේ ඇදෙන කන්දරාවල ඊට පස්සේ කංගල මේ නැවෙන සුළු ස්වභාවය ඇදෙන සුළු ස්වභාවය මේවා ඉන්නේ කොලජන් සහ ඉලාස්ටින් කියන ප්‍රෝටීන නිසා. ඒක මතක තියාගන්න. හරි මේ ටික කතා කරලා අපි ව්‍යුහාත්මක සංඝටක ලෙස ඊට පස්සේ විවිධ කෘත්‍යයන් කිරීම සඳහා අනුවර්තනය වූ ප්‍රෝටීන තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ජීවී ශරීර තුල ද්‍රව්‍ය පරිවහනය සඳහා ඒක දේවල් ශරීරය තුල එහෙට මෙහෙට අරන් යන්න ප්‍රෝටීන වැදගත් වෙනවා. අපි මුලින්ම මතක් කරා උදිරයේ ඔක්සිජන් සහ කාබන් ඩයොක්සයිඩ් පරිවහනය සඳහා හිමොග්ලොබින් වැදගත් වෙනවා. හිමොග්ලොබින් උදිරයේ ඔක්සිජන් සහ කාබන් ඩයොක්සයිඩ් පරිවහනය කරන්නේ. දෙවෙනි එක තමයි හිමොග්ලොබින්ගේ සහෝදරයා මයොග්ලොබින්. මයොග්ලොබින් මාංශ පේශී තුල ඔක්සිජන් සහ කාබන් ඩයොක්සයිඩ් ප්‍රවාහනය කරන්න පරිවහනය කරන්න මයොග්ලොබින් වැදගත් වෙනවා. ද්‍රව්‍ය පරිවහනය සඳහා. ඊට පස්සේ ශරීරයේ සිදුවන ජීවීන් තුළ සිදුවන විවිධ ප්‍රතික්‍රියා වලට අවශ්‍ය ඔය ඉලෙක්ට්‍රෝන අයන වගේ දේවල් පරිවහනය කරන්න ඉලෙක්ට්‍රෝන විශේෂයෙන් සයිටෝක්‍රෝම් කියන
ප්‍රෝටීන වැදගත් වෙනවා. ඉලෙක්ට්‍රෝන ශරීරය තුළ සිදුවෙන විවිධ පරිවෘත්තීය ක්‍රියාවලට අවශ්‍ය කරන ඉලෙක්ට්‍රෝන පරිවහනය සඳහා සයිටෝක්‍රෝම් කියන ප්‍රෝටීනය වැදගත් වෙනවා. මේ ටික ලියා ගමු. හිමොග්ලොබින් උදරයේ ඔක්සිජන් සහ කාබන් ඩයොක්සයිඩ් පරිවහනයට වැදගත් වෙනවා. මයොග්ලොබින් මාංශපේශීන් තුළ ඔක්සිජන් සහ කාබන් ඩයොක්සයිඩ් පරිවහනයට වැදගත් වෙනවා. සයිටෝක්‍රෝම් විවිධ පරිවෘත්තීය ක්‍රියාවලට අවශ්‍ය ඉලෙක්ට්‍රෝන පරිවහනය සඳහා වැදගත් වෙනවා.